ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් මරණ භූමදානයට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරෙයි. කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීම අඩු බැවින් සිදු කරන PCR ප්‍රමාණය අඩු වී ඇති බව සෞඛ්‍යංශ පවසයි. යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම. අහිමි වන වටිනා ජීවිත මෙතනින් නවතීද? ඇමරිකාවේ 4 වන කොවිඩ් රැල්ලක අවදානමක්. පසුගියදා කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබියදී කාන්තා මල සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබූ පුවතක් වාර්තා වූ අතර සිද්ධියේ සැකකරු සියදිවි හානි කරගෙන ඇති බවයි අද වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් ඉදිරියේ අප සැමට යලි සිහිපත් කළ යුතු කරුණු රැසක් ඉදිරිව පවතිනවා. දිනය 2021 පෙබරවාරි 8 වනදා නිකවැරටිය කොටවෙහෙර ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක උපකාරක පන්ති ගුරුවරයෙකු ඝාතනය කර ඇති බවට සිදුව පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට පොරොන්දු වෙමින් සමාජ මාධ්‍ය හරහා දැන හැඳිනගත් කාන්තාවක් යොදා ගනිමින් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. දිනය 2021 මාර්තු 1 වනදා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මල සිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ ගමන් බෑගයේ පුද්ගලයෙකු විසින් හංවැල්ල කොළඹ පුද්ගලික බස් රථයක දමා රැගෙන ඇවිත් බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ. දිනය 2021 මාර්තු 3 වනදා වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක් තුළ සංගවා තිබියදී සොයාගත් මල සිරුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අදාළ CCTV කැමරා දර්ශනවලට අනුව සිද්ධියට අදාළ සැකකරු බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ එම උප පොලිස් පරීක්ෂකවරයා සිද්ධියට පසු දින දිවි හානි කරගෙන ඇති අතර බඩල් කුඹුර පහේකනුව ප්‍රදේශයේදී සිය නිවස අසල කැලයක තිබෙදී ඔහුගේ සිරුර හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දින වකවානු අතර සුළු පරතර තබා වාර්තා වූයේ මනුෂ්‍ය ඝාතන. ජීවිත වටිනාකම් අතර සුළුතරයකට ගත නොහැකි වටිනා ජීවිත සුළු මොහොතකින් අවසන් ගමන් ගියේ එක් සුළු සිතුවිල්ලක ප්‍රබල බව කියා දෙමින්. සිදුවීම් මෙසේ වද්දී වාර්තා වන මෙකී පුවත් සම්බන්ධයෙන් මිනිසුන්ගේ අවධානය ගිලිහී ගොස් තිබෙයි. අද මේ සිදුවීම වාර්තා වුවද හෙට හෝ අනිත්තා වන විට මේ සිදුවීම් තවත් එක් සිදුවීමක් බවට පත්වන අතර මෙකී ජීවිත අහිමිවීම්වල බරපතලකම හෝ මින් කිසිදු පාඩමක් අප කිසිවෙකු ඉගෙන ගන්නේ නැහැ. මේ සිදුවීම් සියල්ලෙහිම ඉස්මතු වූ කරුණ නම් නාදුනන අසම්මත සම්බන්ධතාවයන් දරුණු ඛේදවාචක උරුම කරන බවයි. ලෝකයේ ඇති බැඳීම් හමුවේ අසරණ වෙමින් හැඟීම් හමුවේ නිරුත්තර වෙමින් වත්මන් තාරුණ්‍ය මෙන්ම වැඩිහිටි පිරිසද මෙවන් සිදුවීම් වලට පෙළඹෙන්නේ එහි කිසිදු බරපතලක් තේරුම් නොගනිමින්. එයින් අවසන අහිමි වන්නේ වටිනා ජීවිත බව මෙකී සිදුවීම් යළි යළිත් අපට ආවර්ජනය කරන කරුණක්. මේ කාරණාවත් සමග තවත් සමාජ කතිකාවන් සමාජ මතවාද රැසක් නිර්මාණය වෙනවා. මෙවැනි අනියම් සබඳතා පවත්වා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ ඒ කාන්තාවට ජීවිතය අහිමි වුණා. ඒ වගේම මොහොත් ජීවිතය අහිමි කරගනු ලැබුවා. ඒ නිසා මෙවැනි කරුණු පිළිබඳ සමාජය තුළ යම් යම් ආකාරයේ උපදේශනාත්මක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වීම අවශ්‍යතාවයක් පවතිනවා. සම්මත දේ අතර අසම්මතය සොයමින් සමාජ මාධ්‍ය තුළ හෝ අන් දැන හැඳින ගැනීම තුළ ආගන්තුක සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවසන් ප්‍රතිඵලය ජීවිත අහිමිවීම විය හැකිය. සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ මෙකී සිදුවීම් නොවෙයි, සිදුවීම් මත උගත යුතු පාඩම් ගැනයි. සිහි කළ යුත්තේ මෙවන් වැරදිවලට පෙළඹීමට පෙර එහි ඇති බරපතලකමයි. මෙවැනි සිදුවීමක් තුළින් ජන මනසට යමක් වටහාදීමේ අරමුණින් අප මාධ්‍ය භාවිතාවේ නියැලෙන්නේ යහපත් මාධ්‍ය භාවිතාවේ වටිනාකමද අවබෝධ කර ගනිමින්. හැඟීම් පාලනය කර ගැනීම තමන් සතුය. ව්‍යාජත්වය ප්‍රතික්ෂේප කිරීමද තමන් සතුය. මංමුලා නොවී යමක් නුවණින් අවබෝධ කර ගැනීමද තමන් සතුය.
හැඟීම් සහ සිතුවිලි පාලනයටත් නුවනින් යමක් වටහා ගැනීමටත් සුදුසු ඕනෑ තරම් විකල්ප අප අතරම තිබියදී මෙලෙස මුලාවට ලක්වීම තවතුරටත් මේ සමාජය තුළම සිදුවනු ඇති. හෙට මෙවන් පුවත් වාර්තා කරන්නට සිදු නොවනවා නම් එය යහපත්ය. එහෙත් වරදෙහි බරපතලකම් සහ අනිසි සබඳතාවයන්හි ප්‍රතිවිපාක කෙතරම් පෙන්වා දුන්නද හෙට එය අමතක වී යනවා නම් ඔබේ ජීවිතය ගැන තීරණය සුභවාදී වනවාද නැත්ත යන්න ප්‍රශ්නයක් පමණක් වනු ඇති. කොවිඩ් ආසාදිත මලසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය අද දිනේදී නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 ආසාදිත මලසිරුරු භූමදානය කිරීම සඳහා දැනට අපේ මූලික පියවර වශයෙන් හඳුනාගෙන තියෙන්නේ ඉරණතිව් දූපත. මෙය මූලික පියවරක් පමණයි. මේ සඳහා ඒ අදාළ මියගිය අයගේ මලසිරුරු රැගෙන යාම රජයේ විදමින් අපි කරන්නේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පාසුකම් අපි ස්ථාන දෙකකදී රැගෙන යාම සඳහා සලස්සලා තියෙනවා. එකක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, අනිත් එක නැගෙනහිර පළාතේ වැලිකන්ද මූලික රෝහලෙන්. එක මරණයකට ඥාතීන් දෙදෙනෙකුට සහභාගී වීම සඳහා අපි අවසර ලබා දෙනවා. ඒ වගේම මෙම භූමදාන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඒ අදාළ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහභාගී වෙනවා. ඊට අමතරව ඒ අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශ පොලිසිය විසින් ඒ සඳහා ආරක්ෂාව ලබා දෙනවා ඇති. මීට අමතරව මෙම මලසිරුරු රෝහලකදී ඥාතීන් වෙත බාර දීම සහ රෝහලෙන් ප්‍රවාහනය කිරීම පිළිබඳව සවිස්තරාත්මක චක්‍රලේඛනයක් අපි නිකුත් කරලා තියෙනවා. රෝහලේදී ඥාතීන්ට මෙම මලසිරුරු හඳුනාගෙන ඊට පස්සේ ඔවුන්ගේ තමන් අදහන ආගමකට අනුව අවසන් කටයුතු කිරීම සඳහා අපි යම්කිසි කාල සීමාවක් ලබා දීලා තියෙනවා ඒ කටයුතු කරන්න. ඊට පස්සේ අපි මේ මලසිරුරු පෙට්ටිවල බහලා අපි සීල් කරලා තමයි අපි මේ මලසිරුරු රැගෙන යන්නේ. රෝහලෙන් මලසිරුරු බාර දුන්නාට පස්සේ අපි නැවත වරක් මේ පෙට්ටිය විවෘත කරන්න අපි අවසර ලබා දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට මෙය නැවත කෙලින්ම ඒ අදාළ ස්ථානයට ගිහිල්ලා භූමදානය කිරීම තමයි කරනු ලබන්නේ. ආසාදිතීන් 318 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 83870ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී වැඩිම ආසාදිතීන් වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 72ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 308 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් 9 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි එක් අයෙකුද ඒ අතර වනවා. ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 63ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57ක්, ගාල්ලෙන් 29ක් සහ නුවරින් ආසාදිතයින් 21ක් ලෙස ඊයේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර නව මරණ 7ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 483ක් දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මියගිය අය කොළඹ 15, කොළඹ 5, පිළියන්තල, පිළිමතලාව, කොළඹ 2 සහ ගලේවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 63ත් 89ත් අතර වයස් තුළ පසුවන්නන් බවයි. මේ අතර ඊයේ දිනේදී මෙරට තුළ PCR පරීක්ෂණ 9947ක් සිදු කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 95ක් තුළ පුද්ගලයන් 9817 දෙනෙකු නිරෝධායන වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු COVID එන්නත් වගේ ලබන ඉරිදා මෙරටට ගෙන එන බව COVID රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසනවා. යනුව එනත් මාත්‍රා 2,64,000ක් ලැබීමට නියමිතයි. එම පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 120කට අවශ්‍ය COVID එන්නත් මෙරටට ලැබීමට නියමිත බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර එන්නත් කරන වැඩසටහන යටතේ මේ දක්වා කොවිෂීල්ඩ් එන්නත පුද්ගලයන් 5,53,821 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 44,546 දෙනෙකුට එන්නත ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 2950ක් වන අතර වෛරසය ආසාදිතයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 451ක්. එමෙන්ම අද දිනේදී පුද්ගලයන් 417 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිට යාමත් සමග සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 80473ක් ලෙසයි. මේ මොහොතේ රට තුළ සිදු කරන PCR ප්‍රමාණය අඩු වී නොමැති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රෝගීන්ගේ වාර්තා වීම අඩු බැවින් සිදු කරන PCR ප්‍රමාණය අඩු වී ඇති බවයි. අපිට පැහැදිලිවම කියන්න පුළුවන් දේ තමා මේ මොහොතේදී වැඩි ප්‍රතිශතයක් PCR පරීක්ෂණ කරන්නේ අර රෝගීන්ගේ ආශ්‍රිතයින් හඹා යමින්. එම නිසාම රෝගීන් අඩු වෙනකොට ආශ්‍රිතයින් අඩු වෙනවා. ආශ්‍රිතයෙන් අඩු වෙනකොට ඒ අය වෙනුවෙන් කරන PCR පරීක්ෂණ අඩු වෙනවා. ඒ PCR පරීක්ෂණ අඩුවෙන් කරනකොට හමු වෙන රෝගීන් සංඛ්‍යාවත් අඩු වෙනවා. ඉතින් ඒ මිසක් ඒක රෝගීන් වැඩි වුණොත් ඕනෑම මොහොතක ආශ්‍රිතයෙන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒ අනුව ඔවුන්ගෙන් හඹා යමින් අපි කරන පරීක්ෂණ සංඛ්‍යාවත් වැඩි වෙලා අපිට වැඩි වෙනවා. මේ PCR පරීක්ෂණත් වැඩි වෙනවා. ඒ නිසා මේ මොහොතේ සිදුවන උච්චාවචනය මේ රෝගීන් අඩුවීම නිසා PCR අඩුවීමක් මිසක් PCR අඩුවීම නිසා රෝගීන් අඩුවීමක් නෙවෙයි. ඉදිරියේදී එක්තරා මට්ටමකට මේක පල්ලෙහාට බැස්සහම අපේ රෝගීනුත් අපි හිතනවා නම් අපිට අවම මට්ටමකට මේක පල්ලෙහාට ආවහම PCR පරීක්ෂණ එක මට්ටමක නවතිනවා. මොකද ඒ අර අපි කියපු අහඹු පරීක්ෂණ අනිකුත් ආවේක්ෂණ පරීක්ෂණ ආදියට වෙන් කරපු කොටසට ඒක අඩු වෙන්නේ නැහැ. ඒක ඒ ගැට්ටමන නවතිනවා. අර මේ හඹා යමින් කරන පරීක්ෂණ වලට යන ඒවා තමයි මේ උච්චාවචනයට හේතු වෙලා තියෙන්නේ. අපිට මේ මොහොතේ පහසුවෙන් 15000ක් කරන්න පුළුවන්. ටිකක් වෙහෙස අරගෙන සමහරට අපිට 20000 දක්වා වුණත් යන්න පුළුවන්. ඒ කියන්නේ අපි දිවා රෑ එක දිගට වැඩ කරලා අපි යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඒ මට්ටමට අපිට කිරීමේ හැකියාවක් නැතු නෙවෙයි. අපිට හැබැයි ඒක අවශ්‍ය වුණොත් විතරයි අපි එතෙන්ට යන්නේ. මොකද ඒ මට්ටමට ගෙනීමට අනවශ්‍ය ලෙස මේ PCR පරීක්ෂණ කිරීම අපි කොහෙත්ම නිර්දේශ කරන්නේ නැති නිසා. අද ලෝක ශ්‍රවණ දිනය ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙන්නේ. ඒ අනුව කන ඇසීමේ වැදගත්කම කන විහිරි බවින් වළක්වා ගන්නේ කෙසේද යන්න ජනතාවට අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම උගුර කන නාසය පිළිබඳ විශේෂඥයින් දැනුවත් කර ඇත්තේ. ලෝක ජනතාවගෙන් 10% කන් ඇසීමේ දුර්වලතාවලින් පෙළෙනවා. බිහිරි බව නිසා sannivedanaය අපහසුතාවයක් ඇති වෙනවා වගේම බිහිරි බව දිගටම පැවතුනහම මතක ශක්තිය නැති වෙලා යනවා. බිහිරි බවට හේතු වෙන වළක්වා ගත හැකි හේතු ගොඩාක් තියෙනවා. ඒ හේතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තමයි අපේ මූලිකම බලාපොරොත්තුව වෙන්නේ. අපේ ජනතාව ප්‍රධාන වශයෙන්ම කන කසන්න නොයෙකුත් දේවල් පාවිච්චි කරනවා. මේකෙන් කනට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. එම පාවිච්චි කරන්නේ මේ කොටන් බඩ් එක. කොටන් බඩ් එකෙන් පාවිච්චි කරාම මේකේ පුළුන් කෑල්ල ඉතුරු වෙනවා කන ඇතුලේ. ඒක ගන්න නැවතත් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න වෙනවා. ඒ වගේම මේකෙන් කලාඳුරු තව ටිකක් ඇතුලට තල් වෙනවා. මේක නිකන් අපි අර මොනවා හරි කොටන්න ඕල් ගහක් පාවිච්චි කරනවා වගේ කලාඳුරු තව ඇතුලට තල් වීමයි වෙන්නේ. ඒ නිසා මේක කිසි විදිහකට පාවිච්චි කරන්න එපා කන පිරිසිදු කරන්න. ඒ වගේම මේ කන් හැන්ද පාවිච්චි කරනවා. ඔයගලන්ට පේනවා ඇති මේවා සමහර වලක රිදියෙන් හදපුවක් තියෙනවා. කන් හැන්ද කවදාවත් පාවිච්චි කරන්න හොඳ නැහැ. මේකෙන් හමත් තුවාල වෙනවා. කම්බරේටත් හානි වෙන්න පුළුවන්. ඒ වගේම මේ අය කටු පාවිච්චි කරනවා. මේ අය කටු යතුරු කටු ඒ වගේම ඇඟිල්ලත් පාවිච්චි කරනවා. ඇඟිල්ල ළඟම තියෙනවනේ සුලඟිල්ල දානවා. මේ කොණ්ඩ කටුව පාවිච්චි කරනවා. මේ කොණ්ඩ කටුව මේ වගේම මේ යතුරු මෝටර් සයිකලයේ යතුරු කාර් එකේ යතුරු ගොඩක් දෙනෙක් කන පිරිසිදු කරන්න පාවිච්චි කරනවා. මේ වගේ මේ ලොකු පිහාටු ඒ කුකුල් පිහාටු එහෙමත් පාවිච්චි කරනවා. තූත්‍රි ගස් නොයෙකුත් දේවල් පාවිච්චි කරනවා. මගේ අරමුණ තමයි ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා කියලා මොනවද එහෙනම් පාවිච්චි කරන්න ඕනේ කියලා ඔයගලන්ට අහන්න පුළුවන්. අපි ඒකට ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මේ වගේ ටිෂු කෑල්ලක් ගන්න. টয়ලට් පේපර් කොලයක ටිෂු කෑල්ලක් අරගෙන නැත්නම් මූණ පිහින ටිෂු හරි හැබැයි තනි කොලේ. ඩබල් ලේයර් නෙමෙයි තනි කොලේ. ඊට පස්සේ වම් අතේ මේ මාපට ඇඟිල්ලයි මේ ඇඟිලි දෙකෙන් මේ විදිහට පොඩ්ඩක් රෝල් කරගන්න පුළුවන්. මේ බලන්න මම රෝල් කරා. මේක ඊටාම සිනිඳුයි. ඒ වගේම ආරක්ෂාකාරී. කනට වැඩිය ගොඩාක් උඩයි. ඒ වගේම තෙත මාතු කරන්න මේක ඊටාම හොඳයි. කනේ කලාඳුරු ගන්නත් හොඳයි. කලාඳුරු ගල් වෙලා තියෙනවා නම් ඔබ ගන්න උත්සාහ නොකර ඔලිව් තෙල් නැත්නම් ග්ලිසරීන් වගේ දෙයක් කනට දාන්න මොලොක් වෙන්න. ඊට පස්සේ මේකකින් ඉවත් කරන්න පුළුවන්. අධික ශබ්දයෙන් කන් ආරක්ෂා කරගන්න ඕනේ. අධික ශබ්දයේ නිරාවරණය වෙන තැන් මොනවද? කර්මාන්ත ශාලා. ඒ වගේම සමහර වෙලාවට ට්‍රැෆික් එකේ සද්දෙත් අධික ශබ්දයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අංගම දුරකථන හෙඩ්සෙට් ගහලා පාවිච්චි කරනවා. ඒ වැඩි ඉතා අධික ශබ්දයකින් කන ළඟම අහනවා. මොකද කම්බරේට කිට්ටුවෙම ශබ්දේ එන තරමට කනට වෙන හානිය වැඩි. තව කියන්න ඕන දෙයක් තියෙනවා. දියවැඩියාව තියෙන අයගේ මේ කනේ ආසාදන හැදෙනවා ගොඩාක් වැඩි. ඒක නිසා ඒගොල්ලන් කනට වතුර යවා ගන්නෙම නැතුව තියාගන්න ඕනේ. ඒක මගේ ඒ වගේම කන වේල ගන්න ඕන නම් දැන් ඕනම ගෙදරක තියෙනවා කන් වේලන උපකරණ හෙයා ඩ්‍රයර්.
ගොඩක් වතුර ගියොත් එක එකව දාලා වතුර ඉවත් කරනවා වෙනුවට එයා ඩ්‍රයර් එකකිනුත් කන වියලා ගන්න පුළුවන්. ඓතිහාසික බලන්ගොඩ කූරකල පුරාවිද්‍යා භූමියේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බව පුරාවිද්‍යා ජාතිකුරුමයන් හා ප්‍රසංග කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. යළි පිබිදෙන කූරගල සංකල්පය යථාර්ථයක් කරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 100ක් පමණ උස බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කූරගල පුරාවිද්‍යා භූමියේ සංඝාවාසයක්ද මේ යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සබරගම් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉතින් මේකෙදී මේ නව ඉදිකිරීම සම්බන්ධයෙන් ස්තූපයේ ඉදිකිරීම පිළිබඳව අපි දැනටමත් අනුගතිය ලබා දීලා තිබෙනවා. එහි සැලැස්ම අපේ වාස්තු විද්‍යා අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කරලා ඒ අනුව සුදුසු විදිහට සකස් කර ගැනීමට සහ ඉදිකරන ස්ථානය පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. ඒ ඉදිකිරීමට අපේ පූර්ණ අනුග්‍රහය සහ අපේ උපකාරය හැකි හැම අවස්ථාවකම ලබා දෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වශයෙන් අපි හැම විටම මේ ඓතිහාසිකත්වය රැකගෙන මේ ස්ථානය පවත්වාගෙන යන්න අපේ ස්වාමීන් වහන්සේට අපි හැම විටම සහයෝගය දැක්වීමට කැමැතියි. බොහෝ වෙලාවට මේ ස්ථාන සමහර වෙලාවට යම් යම් කණ්ඩායම් ග්‍රහණයට ආක්‍රමණය කරනවා. මම මේ උරුමයන් කියලා කියන්නේ මේ බෞද්ධ උරුමයන් විතරක් නෙවෙයි. අපි හින්දු වේවා, ඉස්ලාමීය වේවා, කිතුණු වේවා. මේ අපේ ශිෂ්ටාචාරයේ කොටස්. මේ සියල්ලක්ම ආරක්ෂා කරගෙන අනාගත පරපුරට ජාතියක් හැටියට දායාද කිරීමේ වගකීම මම මුලින්ම කිව්වා වගේ අපිට තියෙනවා. ඉතින් ඒකේ සම්දිස්ථානයක් හැටියටයි කූරගල කියන දේ ස්ථානයේ අපි සලකනවා. ශ්‍රී ලංකාව කියන්නේ ලෙයින් මිල කරපු මහබලුවක්. දැන් මේ වැලි කැටයක් ගානේ උරුමයන් තියෙන රටක්. මේම රටක් ලෝකේ නැහැ. ඒ උරුමයන් ආරක්ෂා කර ගැනීම අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට හෝ ආයතනයකට හෝ පැවරෙන්නක් නෙවෙයි. සමස්ත ජනතාවට පැවරෙන්න. අපි සියලු දෙනා අත්වල කරගෙන මේ රට ආරක්ෂා කරනවා වගේම මේ උරුමයනුත් ආරක්ෂා කරනවා. පවතින COVID-19 තත්ත්වය හමුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පැවතුණු PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කටයුත්තක් අද සිදු කෙරුණා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී. මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර කොලාලාම්පූර් නුවර සෙන්තුල් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජනීය බූටාවැත්තේ සරණංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මැලේසියාවේ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම PCR යන්ත්‍රය පරිත්‍යාග කිරීම සිදු වුණා. ඒ ඔස්සේ මධ්‍යම පළාතේ වෙසෙන ලක්ෂ්‍ය සංඛ්‍යාත ජනතාවගේ නිරෝගී බව පිණිස පෙරදින ශික්ෂණ රෝහලේ සිදු කරන PCR පරීක්ෂණ මුළුමනින්ම සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙමකින් PCR පරීක්ෂණ කඩිනමින් සිදු කළ හැකි නිසා සැත්කම් සහ රෝහලෙන් සිදුවන බොහෝ සේවාවන් ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට හැකිවන බවයි වෛද්‍යවරු සඳහන් කළේ. අතිපූජනීය බූටාවැත්තේ සරණංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නියෝජනය කරමින් පෙරදින ශික්ෂණ රෝහලට වැඩම කළ මහා සංඝරත්නය සිල් මාතාවන්ගේ සුරතින් පෙරදින ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමන් මෙම PCR යන්ත්‍රය බාර ගනු ලැබුවා. PCR යන්ත්‍රයක් අපිට අවශ්‍ය වෙන්නේ ඒ කියන කාරණේ මම අමුතෙන් හරි කරන්න අවශ්‍ය නැහැ. අද මේ වෙනකොට කොවිඩ් සංකටය සමග මුළු ලෝකයේම සියලුම කාර්යයන් බරපතල තර්ජනයකට ලක් කරලා තින්නේ මොකදදී විශේෂයෙන්ම මේ වර්ගයේ මේකට කියනවා පොයින්ට් ඔෆ් කෙයාර් නැත්නම් රෝගීන් ළඟටම ගිහිල්ලා නැත්නම් ඕනම තැනකට ලං ගිහිල්ලා මේකේ ඉතාමත් අඩු කාලයක පය දෙකක් වෙන කාලයක් ඇතුළත පරීක්ෂණ ප්‍රතිඵල ගන්න පුළුවන් PCR යන්ත්‍රයක්. මේ සාමාන්‍ය PCR යන්ත්‍රයක් ගත්තාම හැමෝම දන්නවා සාමාන්‍යයෙන් පැයකට පස්සේ කාලයක් වෙනවා පරීක්ෂණ ප්‍රතිඵල ගන්න. නමුත් ඒක සමහර ලාවට පැය 24ක් විතරම යනවා. මොකද ඒක අරන් ගිහිල්ලා ඒ ප්‍රොසෙස් කරලා ඊට පස්සේ පරීක්ෂණ ඉදිරියට දාලා රිපෝට් කරලා ඒක අපිට ළඟා වෙනකොට පැය 12ක් වගේ කාලයක් යනවා. ඒකට අපිට මේ වගේ රෝහලක තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි සර්කාරයකට ඉන්න රෝගියෙක් එහෙම නැත්නම් ප්‍රධාන ශල්‍ය කර්මයකට සූදානම් රෝගියෙකුගේ PCR පරීක්ෂණය කරගන්නට යෑමේදී එවැනි කාලයක් ගත කිරීම ඉතාමත්ම අපහසුයි. ඒකට මේ PCR යන්ත්‍රයෙන් අපිට අපේ රෝගී සත්කාර සේවාවන් ඉතාමත් ගුණාත්මක තත්ත්වයෙන් සහ අපිට ඵලදායී ලෙස කරගැනීමේ හැකියාව වඩා අවශ්‍ය වෙලාවට කරගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම උදාර්තන පුණ්‍ය සම්පත්තිය අතිපූජනීය මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය බූටාවැත්තේ සරණංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ඒ සඳහා උපකාර කළ මැලේසියාවේ බෞද්ධ ජනතාවටත් නිරෝගී සුව පිණිසත් ධර්මාවබෝධය පිණිසත් හේතු වාසනා වේවා. නීති විරෝධී ලෙස අපනයනය කිරීමට තැත් කළ මෝරා සහ මඩු වර්ගයේ මත්ස්‍යීන්ගේ කරමල් සහ වරල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ අංශය මගිනුයි ඒවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම මත්ස්‍යයන්ගේ වරල් සහ කරමල් තොගය නීත්‍යානුකූල භාණ්ඩ තොගයක් තුළ සඟවා හොංකොං වෙත අපනයනය කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. මෙම වරල් අයත් මෝරා මත්ස්‍යයන් වදවීමේ තර්ජනයට දැඩි ලෙස ලක්වී ඇති විශේෂයක් ලෙස ජාත්‍යන්තර රතුදත්ත ලේඛනයට ඇතුළත් කර තිබෙන අතර ආසන්න පරම්පරා 3 ඇතුළත ඔවුන්ගේ ගාහනය 80කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ වැටී ඇති බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා. තවද මඩු මත්ස්‍යයන්ගේ ගාහනය ආසන්න පරම්පරා 3 තුළදී 50-79 අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි සොයාගෙන ඇත්තේ. මෙහි තියෙන භයානකත්වය තමයි මේ මසුන් මදවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන මසුන්. ඒතොර පසුගිය දශක කීපය තුළ බැලුවොත් එම 80%ක් පමණ මේ මසුන් වඳ වෙලා තියෙනවා. තවත් ඉදිරියට මේ ක්‍රියාවලියේ නිරත වුණොත් අපේ දීවරයන් මේක බෙහෙවින් තර්ජනාත්මක ලෙස අපිට බලපාන්න ඉඩ තියෙනවා. අපේ රටේ බහුලව වෙසෙන මත්ස්‍ය වර්ග තමයි මේවා. ඒ නිසා මීට පෙරත් මේක සිදුවෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ අපිට මේ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද වැඩිම ප්‍රමාණය. එතකොට මෙතන මත්ස්‍ය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන්ට නීතියට අදාළව කරන්න පුළුවන් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. සහ මේම ද්‍රව්‍යයන් රාජසන්තක කරනවා. අවධානය විදෙස් පුවත් වෙත. නව කොවිඩ් වෛරස් විකෘති ප්‍රභේදයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 4 වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි ප්‍රකාශ කළේ ගත වූ සතියේ ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය 70,000ක් පමණ වන බවයි. එමෙන්ම දිනකට කොරෝනා මරණ 2,000ක් පමණ වාර්තා වන බවයි එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් කොරෝනා වෛරස් විකෘති ප්‍රභේදයන් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 4 වන කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් මෙවන විට මතුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ. ගෝලිය කොවිඩ් ආසාධිත දර්ශකයේ ඉහළින්ම සිටින ඇමරිකාවෙන් පසුගිය දිනේ වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතින් සංඛ්‍යාව 56,890ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1989ක් ලෙසයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක තොගයක් උතුරු කොරියාව වෙත ලැබීමට නියමිතව තිබෙනවා. ලබන මැයි මාසයේ වන විට එම එන්නත් තොගේ එරටට ලැබීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. යනු ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මෙලෙස කොවැක්ස් පහසුකම යටතේ උතුරු කොරියාවට ලැබීමට නියමිතයි. තම රට තුළ කොවිඩ් ආසාදිතින් නොමැති බව උතුරු කොරියානු පාලකයෝ පවසන නමුත් එය සත්‍ය විය නොහැකි බවයි එරට විචාරකයෝ පෙන්වා දෙන්නේ. ඒ චීනය උතුරු කොරියාවේ ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානය ලෙස සැලකෙන බැවින් මෙවන විට උතුරු කොරියාව දැඩි සංචරණ සීමා පනවා ඇති අතර එම රට තුළට සංචාරකයන්ට ඇතුළු වීම තහනම් වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගත වූ පැය 24 තුළ ලෝ දෙවනුවට වැඩිම මරණ මෙක්සිකෝවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටින් ගත වූ පැය 24 තුළදී කොවිඩ් මරණ 437ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගත වූ පැය 24 තුළදී එරටින් නව ආසාදිතින් 2343ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 20,89,281ක් වන අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,86,152ක්. මේ අතර චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මාහට එම ස්ථානය අහිමි වී තිබෙනවා. ඔහු 2019-2020 වසරවල චීනයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටියා. නමුත් එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම ලයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා බවට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන නොන්ග්ෆු ස්ප්‍රින්ග් හි හිමිකරු ෂොං ෂාන්ෂාන් පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අදාළ ව්‍යාපාරයට අමතරව ෂොං ෂාන්ෂාන් COVID-19 මර්ධන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජින් හි පිහිටි සමාගමකද හිමිකරුවෙකු ලෙසයි හැඳින්වෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 4 වෙනිදා ඓතිහාසික රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේගේ කොත් වහන්සේ මත පැළඳවීමට අඟල් 18ක් උසින් වගේම රාත්තල් 12මාරක් බරින්ය චූඩාමාණිකයක් බුරුම රාජ්‍යයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී ඇත්තේ 1940 වසරේ මාර්තු මාස 4 වන දිනයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානය වන කොටුව දුම්රිය ස්ථානය විවෘත කර ඇත්තේ 1917 වසරේ මාර්තු මාස 4 වන දිනයි.
ස්කොට්ලන්තේ දිගම පාලම වන ෆෝත් පාලම විවෘත කර ඇත්තේ 1890 වසරේ මාර්තු මස 4 වන දිනයි. එය අඩි 1710ක දිගකින් යුක්ත වනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.